ආයුබෝවන්. ඔබ ජාතික රූපවාහිනිය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම දිස්නා යමුනා කුමාරී. මම ජමින්ද ගුණරත්න. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. අද රාත්‍රී 11 සිට 17 වනදා උදේ 4 දක්වා සංචරණ සීමා. සෛනිකපාමෙන් නැත වයස අවුරුදු 61 වූ සංකූලතා නොමැති පුද්ගලයන්ට ලබා දීමේ තීරණයක්. සමස්ත එන්නත්කරණය මිලියනය ඉක්මවයි. වැඩපිළිවෙල අඛණ්ඩව. වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් නිවෙස්වලට වී සමරන්න ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේගෙන් ඉල්ලීමක්. සැමට සමසිතින් ව්‍යාපෘති අර්ථේ තවත් අතරමැදි මධ්‍යස්ථාන 13ක් ජනතා අයිතියට. සැඟ වූ පොහොරතක සොයා මෙහෙයුමක් කරඹයි. අද රාත්‍රියේ 11 සිට ලබන 17 වෙනි සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපාන පරිදි සංචාරණ තහනමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ලබන 17 වෙනිදායින් පසු මැයි 31 වෙනි දින දක්වා රාත්‍රියේ 11 සිට අලුයම 4 තෙක් සෑම දිනකම සංචාරණ සීමා ක්‍රියාත්මකයි. මේ සංචාරණ සීමාවක් හැටියට හඳුන්වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ අනිකුත් ගුවන් ගමන් සඳහා යන නැත්නම් හදිසියේ හසනීපයක් වෙලා යන නැත්නම් විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රයේ අපනයන ශේෂ්ත්‍රයට හා සම්බන්ධ ඇවුලුන් හැරුණුකොට සෙසු මහජනතාවට පාරවල් වල ගමන් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මේ කාල සීමාවේදී නිවෙස් වලට වෙලා රැඳී සිටිය යුතුමයි. බස්නාහිර පළාතේ මේ වන විට ක්‍රියාත්මක වෙනවා එන්නත් කරන වැඩසටහනක්. මේ එන්නත් කරන වැඩසටහන සඳහා විශේෂයෙන්ම ඔබගේ ප්‍රදේශයේ ග්‍රාම සෙනධාරී වසමේ එන්නත් කරන මධ්‍යස්ථානයක් පිහිටවලා ඔබට මේ වන විටත් කියලා තිබෙනවා නම් ඒ එන්නත් කරනට සහභාගී වෙන්න කියලා. එයට කිසිදු බාධාවක් නැහැ. ඔබට නිවසෙන් පිටතට පැමිණලා එන්නත් කරන මධ්‍යස්ථානය වෙත ගමන් කරලා එන්නත් ලබා ගැනීමට මේ අනුව කිසිදු අවසරයක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සංචරණ තහනම පනව ඇති කාල සීමාව තුළ කිසිදු වෙළඳසැලක් විවෘත කිරීමට අවස්ථාව නොමැති බව පොලිසිය පවසනවා. ඒ වගේම විවෘත කළ හැකි එකම ආයතනය වන්නේ ඖෂධ සැල් එහෙම නැත්නම් ෆාමසි පමණයි. යම්කිසි කෙනෙකුට ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ නිවසට ආසන්නම තියෙන ෆාමසියට ගොස් ඒ ඖෂධය හෙටත් අනිද්දාත් ඉරිදා දිනේදීත් මිලදී ගන්න පුළුවන්. සංචාරණ සීමා තිබුණාට ඖෂධ මිලදී ගැනීමට යතුරු පැදි වලින් ත්‍රිරෝද රථ වලින් වෙනත් වාහන වලින් විවිධ ප්‍රදේශවලට ගමන් කරන්න බෑ. සියලුම කඩසාප්පු ඒ වගේම වෙළඳසැල් වසා තැබුණත් යම්කිසි ආකාරයකට වියලි ආහාර තමන්ගේ වෙළඳසැලේ සතොස වෙළඳසැලේ සුපිරි වෙළඳසැලේ සිට පාර්සල් කර ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට අවස්ථාව ලැබෙනවා. නමුත් එම වෙළඳසැල් විවෘත කිරීමට හැකියාවක් නැහැ. යම් ඇනවුම් ලබාගෙන ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට පුළුවන්. ඒ වගේම රෙස්ටුරන්ට් සහ ආහාර පිසින ආයතන වලටත් මේ ආකාරයටම මහජනයා සඳහා තම ආයතනයේ විවෘත නොකර ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න පුළුවන්. මේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී අනිවාර්යෙන්ම මෙම ඩිලිවරි සේවාව පවත්වන පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දන්වලා ඔහුගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. කෙසේ වෙතත් යම් කෙනෙකුට යම් අවස්ථාවකදී හදිසි රෝගයකට රෝහල්ගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එවැනි තමාගේම රථයකින් හෝ එවැනි කුලී රථයකින් රෝහලක් වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ රෝහල වෙත ගමන් කළ පසු නැවත ආපසු අදාළ ස්ථානයේ වෙත පැමිණීමේදී පොලිසිය වෙත සනාථ කළ යුතු යම් පරීක්ෂා කරන අවස්ථාවකදී ඒ කුලී රථය ගමන් කළේ රෝගියෙක් රෝහල්ගත කිරීම සඳහා කියලා. ආර්ථික මධ්‍යස්ථාන පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ මැනින් වෙළඳපොළෙහි තොග වෙළඳාම පමණක් මෙම කාල සීමාව තුළදී සිදු කළ හැකියි. වෙනත් ප්‍රදේශවලින් එළවලු ඒ වගේම ආහාර ද්‍රව්‍ය මත්ස්‍ය ද්‍රව්‍ය මාංශ මේවා ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබෙනවා එම ස්ථාන වෙත. එම ස්ථානවල සිල්ලර වෙළඳාම කිසිසේත් සිදු කළ නොහැකි. මෙම තොග වෙළඳාමට අනුව එම ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළඳුන් විසින් තමන්ගේ ගබඩා හෝ වෙනයම් ස්ථාන වෙත ගොස් ඒවා ඩිලිවරි ක්‍රමයට බෙදා හැරීමට පුළුවන්. මීට අමතරව BOI නැත්නම් ආයෝජන මණ්ඩලය, ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය හෝ වෙනත් ආහාර ඖෂධ හෝ අපනයනයට අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා නම් ඒ ආයතන තුල එම නිෂ්පාදන කටයුතු සේවකයන් යොදවා ජෛව බුබුල බයෝසෙල් යන සංකල්පය යටතේ පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එම සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා එම ආයතනයේම ප්‍රවාහන මාධ්‍ය උපයෝගී කරගත යුතුයි. ඒ වගේම මීට අමතරව සෞඛ්‍ය, ජලය, විදුලිය, sannivedana කටයුතු, මාධ්‍ය, වරාය, ගුවන්තොටුපොළ
පුද්ගලික ආරක්ෂක සේවා වැනි කටයුතු වල යෙදෙන තැනැත්තන්ට ඒ සඳහා තමන්ගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් පැමිණීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ගුවන් තොටුපොළ වෙත යමෙක් යනවා නම් තමන්ගේ ගුවන් ටිකට් පත එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනිකව ඇති යම් ලියවිල්ලක් දුරකථනය මගින් පෙන්වා සිටිය හැකි. හෙට සිට 16 වෙනිදා දක්වා කිසිදු දුම්රියක් ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 14 වන දින සිට 16 වන දින දක්වා අපි දුම්රිය අද දිනේ පරිදිම ධාවනය කිරීමට කටයුතු සූදානම් කරලා තිබුණේ. එහෙත් ගරු රාජ්‍ය ඇමතිතුමා මේ පිළිබඳව විශේෂ වශයෙන් සාකච්ඡා කරලා දැනුම් දුන්නා මේ දුම්රිය වහාම ක්‍රියාත්මක වන පරිදි 14 වන දින සිට 16 වන දින දක්වා ධාවනය අත්හිටවන ලෙසට 17 වන දින සියලුම දුම්රියන් අද දිනේ ධාවනය කරනපු ආකාරයෙන්ම ධාවනය කිරීමට කටයුතු කරනවා. සංචරණ තහනම පැන වූ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවශ්‍ය පරිදි බස් රථ යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්සිරි රණවක මහතා පැවසුවේ. අන්තර්පළාත් බස් රථ ධාවනය සිදු වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන අයට ඒ අවශ්‍ය බස් ප්‍රමාණයන් ලබා දෙනවා. ඒ මහ ජනතාවට සාමාන්‍ය පරිදි ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 17 වෙනිදායින් පසු කාල පරිච්ඡේදය පිළිබඳව සඳහන් කරන්න ඕනේ. 17 වෙනිදා උදෑසන 4ට මෙම සංචාරණ සීමා අවසන් වුණත් නැවත එදින රාත්‍රී 11 සිට පසුදා උදෑසන 4 වනතුරු මේ ආකාරයටම පැය 5ක කාලයක් සංචාරණ සීමා ඇති වෙනවා. එය මැයි මාස 31 වෙනිදා දින දක්වාම සෑම රාත්‍රියකම ඒ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. සඳුදා දිනේ සිට මැයි මාස 31 වෙනි දින දක්වා කාලය තුල තමන්ගේ එදිනෙදා රාජකාරියකට ගමන් නොකරන අය නිවසේම රැඳී සිටිය යුතුයි. නිවසෙන් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අංක ක්‍රමයට පමණයි. ලබන 17 වෙනිදා තමයි ඔබට නැවත නිවසින් පිට වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එදිනට ඔබේ හැඳුනුම්පතේ අංකය 1 3 5 7 හෝ 9 තිබෙනවා නම් 17 කියන්නේ ඔත්තේ දිනයක්. ඔබට ඔබේ ළඟම තියෙන පාරිභෝගික සේවා ස්ථානයට ගොස් භාණ්ඩ ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම 18 වෙනිදාට ඔබේ හැඳුනුම්පතේ 2 4 6 8 හෝ බිඳුව තියෙනවා නම් එදාට ඔබට ගොස් පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අනුව තමයි මේ රීතීන් ක්‍රියාත්මක වෙන්නේ. මේවට 100%ක්ම අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අද රාත්‍රී 10 සිට පොලිසියේ නිලධාරීන් 20000කට ආසන්න ප්‍රමාණයක් යෙදවෙනවා සම්පූර්ණයෙන් මෙම රාජකාරී සොයා බැලීම සඳහා ඒ වගේම මෙම සංචාරණ සීමා ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ නිසා යම් කෙනෙක් මෙම රීති වලට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගන්නත් ඒ වගේම එවැනි වාහන පොලිසිය භාරයට ගන්නත් එවැනි ස්ථාන මුද්‍රා කිරීමටත් කටයුතු කරනවා. අපි යොදවා තිබෙනවා එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්න. විවිධ ආකාරයේ දුරකථන ඇමතුම් ලැබිලා තියෙනවා. හෙට දිනේ විවාහ නැකත් තිබෙන බවට ඒ අයට තමාගේ නිවසේ එම විවාහය ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව තිබෙනවා. තමන්ගේ දෙමව්පියනුත් රෙජිස්ට්‍රාර්වරයාත් සාක්ෂිකරුවන් දෙදෙනාත් සමග එම විවාහය ලියාපදිංචි කර ගැනීම සඳහා මෙම සීමාවන් බලපාන්නේ නැහැ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ නිල වශයෙන් බාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී සසන අපහසුතා ඇති රෝගීන් සඳහා මෙය භාවිත කළ හැකි ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නවෝත්පාදන ශිෂ්ත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් මත මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙනුයි උපකරණ කට්ටලය නිර්මාණය කර ඇත්තේ. පූර්ණ ආර්ද්‍රතාව හා අධි ධාරිතාවකින් යුත් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව සසන අපහසුතා ඇති රෝගීන්ට ලබා දීම උපකරණින් සිදු කරනවා. ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යාන නඩත්තු ඒකකය මේ නිෂ්පාදනය කර තිබෙනවා. එහි සීමාවන් ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිති පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කෙරුණා. උපකරණයේ නිෂ්පාදනය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 15ක් වුවද එය ලක්ෂ 3ක් වැනි මුදලකින් නිම කිරීම විශේෂත්වයක්. දැනට උපකරණ කට්ටල 50ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව ඉදිරියේදී ඒ නිෂ්පාදනයට නියමිතයි. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහතුරුද මේ අවස්ථාවට එක්ව සිටියා. ඒක නිර්මාණය කරන්න පෙළඹුණේ දැනට මාස 7කට ප්‍රථම
අතිගරු ජනාධිපතිතුමා විසින් අපිට උපදෙස් දුන්නා මෙවැනි අවස්ථාවක රටක් පත් වුණොත් ඒ වගේ රෝගීන්ට කොහොමද අපි පිහිටවිය යුත්තේ කියලා ඒ සම්බන්ධයෙන් එතුමා මට ලබා දුන්නා ඇමරිකාවින් අපේ විශේෂඥ දොස්තර බන්දුල කියන ඒ මහත්තයාගේ ඩිසයින් එකක් තියෙනවා ඒක අරගෙන ගුවන් හමුදා මගින් මේක නිර්මාණය කරන්න කියලා. ඒ අනුව අපි ගුවන් හමුදාවත් අපේ ලංකාවින් අපේ දොස්තර මහතුරුත් අපි සියලු දෙනා කණ්ඩායමක් හැටියට එකතු වෙලා හියුමිඩිෆයිඩ් ඔක්සිජන් තෙරපි කියන යුනිට් එක මේ වෙනකොට අපි හදලා ශ්‍රී ලංකාවේ තියෙන කොළඹ ප්‍රධාන රෝහලෙත් KDU රෝහලෙත් විශේෂ ක්‍රියාකාරකම් කීපයක් සිදු කළා. අද ඒක දැන් සහතික කරලා තියෙනවා අපිට ඒ රෝගීන් සඳහා පාවිච්චි කළ හැකියි කියලා. ඉතින් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා ගුවන් හමුදාව හැටියට. මූලිකවම කියනවා නම් මේකෙන් කෙරෙන්නේ ඇත්තටම ඉතා ඉහළ ෆ්ලෝ එකක් යටතේ ඔක්සිජන් සහ වාතය ජල වාෂ්ප එකතු කරලා ඉතාමත් වේගයෙන් රෝගියාගේ නහස් කුවරතවලට නිකුත් කරන එකයි කරන්නේ. එමගින් රෝගියාට හුස්ම ගැනීම ඉතාමත් පහසු කරනවා. ඒ වගේම ICU එකක් අවශ්‍ය වෙන. ඒ කියන්නේ අපි ඉන්ටියුබේට් වෙන්ටිලේෂන් අවස්ථාව කියලා කියනවා. ඒ මට්ටමට යෑමේ තියෙන අවශ්‍යතාවය අඩු කරගන්න ඇත්තටම මේක පුළුවන්. සැමට සමසිතින් තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රදේශ ගණනාවක රෝහල්වල ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් අද සෞඛ්‍ය අංශ වෙත බාර දෙනු ලැබුවා. එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරුණා. නිට්ටඹුව වතුපිටවල මූලික රෝහලේ ස්ථාපනය කරන ලද ඇඳන් 50කින් සමන්විත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ විවෘත කෙරුණා. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් සේවා සඳහා වතුපිටිවල රෝහලේ කාර්ය මණ්ඩලයේ දායකත්වය ලබා දෙනවා. මේ අවස්ථාවට සහන් ප්‍රදීප් උපුල් මහින්ද රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුදලෙන් තමයි මේ කටයුතු කරන්නේ. මේ අරමුදලට ප්‍රතිපාදන ලැබෙන්නේ ගමේ සමාජිකයෝ වාර්ෂිකව ලබා දෙන රුපියල් 10ත් ඒ වගේම පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාවෙන් පක්ෂයට ලැබෙන මුදලත් එක්කහු කරලා ලැබෙන ඒ අරමුදලෙන් තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. අම්බලන්ගොඩ ප්‍රාදේශීය රෝහලේ ඉදිකරනු අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නව වාට්ටුව අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. එය එකවර රෝගීන් 50කට ප්‍රතිකාර ලබා දීමේ පහසුකම් වලින් සමන්විතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අද මේ මධ්‍යස්ථානය අම්බලන්ගොඩ රෝහලේ සෞඛ්‍ය අධිකාරිතුමියට බාර දෙනවා වගේම අදාළ රෝගීන්ට පහසුකම් වැඩි දියුණු කරමින් මේ ස්ථානය වර්ධනය කරනවා වගේම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් සැපීමටත් කටයුතු කරනවා. මාතර කොටවිල දිස්ත්‍රික් රෝහලේ ඉදිකරනු ඇඳන් 50කින් සමන්විත නව වාට්ටුව අද විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක යන මහත්තුරුන්ගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉල්ලීම කරේ තවත් ඇඳන් 400ක ධාරිතාවකින් වැඩි කරන්න කියන ඉල්ලීම. ඒ 450ක් අද දවසේ මේ සංකීර්ණය තුල ඉෂ්ට වෙනවා. ඒ වගේම ගංගොඩගල රෝහලත් අකුරස රෝහලත් ඒ වගේම මොරවක බතිගම වැනි රෝහල් වල ධාරිතාව වැඩි කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙනවා 400 ඉලක්කය මේ සතිය තුල සම්පූර්ණ කිරීම සඳහා. දේශපාලනයෙන් එහාට ගිහිල්ලා පක්ෂයට වගකීමක් තියෙන සමාජය වෙනුවෙන් යමක් කරන්න. මේ අද්භූතකාරී අවස්ථාවේදී පක්ෂ නිර්මාණය කියලා ඉන්නවා. මේ අනුබද්ධ සංවිධානය පිටකල මේ ගැටලුවට අවශ්‍ය උපදෙස් දෙන්න අපිට පක්ෂයක් විදිහට කරන්න පුළුවන් උතුකම ඉෂ්ට කරනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි ස්ථානීය වීම. කළුතර දිස්ත්‍රික් මහරෝහලට අනුබද්ධිතව ඉදිකරනු අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් අද විවෘත කෙරුණා. රෝගීන් 50 දෙනෙකුට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් වලින් එය සමන්විතයි. කළුතර දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂ තමර කළුබෝවිල මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේද මේ අවස්ථාවට එක්ව සිටියා. අපිට බැසිල් රාජපක්ෂ මැතිතුමා කාලය දුන්නේ පැය 48යි. පැය 48ක් ඇතුළත එක පැත්තකින් අයහපත් කාලගුණයක් තියෙන වෙලාවේ අද අපිට පුළුවන් වුණා අපේ නාගොඩ රෝහල මේ ආකාරයට අපේ කොවිඩ් රෝගීන් දැන්ටමත් මේ රෝහලේ ඉන්නවා. එයා ඉන්නේ හරිම අපහසුතාවයකින් ඉඩ මදිකම නිසා. අද ඒ අයට පුළුවන් කමක් ලැබෙනවා මේ ස්ථානයේ තමන්ගේ ප්‍රතිකාර ලබා ගැනීම. මගේ අමාත්‍යාංශයට වරාය අධිකාරී අඛණ්ඩව මම උපදෙස් දුන්නේ මගේ සේවකයන්ට වරාය වැඩ කරන ගමන් දිවාරය නොබලා ඇඳන් ටික හදන්න කියලා. අපි ඇඳන් 10000ක් හදනවා මේ අවශ්‍යතාවය වෙනුවෙන්. සයිනෝෆාර්මෙන්නත වයස අවුරුදු 60ට වැඩි සංකූලතා නොමැති පුද්ගලයන් සඳහා ලබා දීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරනවා. අද පැවති කොරෝනා කාර්ය සාධක බලකායේදී මේ තීරණයගත් බවයි ඇය ප්‍රකාශ කළේ.
මේ අතර COVID-19ට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් ලබා දී ඇති පළමු සහ දෙවන මාත්‍රාවල එන්නත් සංඛ්‍යාව 92927ක්. සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව ඊයේ 79403 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව එය මෙතෙක් ලබා දී ඇති සමස්ත පිරිස 1,50,606ක්. එන්නත් කරන වැඩසටහන යටතේ ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා දුන් පිරිසට 3,335 දෙනෙකු ඈත්. ඒ ලබාගත් සමස්ත පිරිස 14,673ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 10,189 දෙනෙකුට ලබා දී ඇති අතර එය ලබා දුන් සමස්ත පිරිස 2,31,550 අද කොරෝනා කාර්යසාධක බලකායේදී තීන්දුවක් ගත්ත 60ට වැඩි කිසිම සංකූලතාවයක් නැමැති අයටත් සයිනෝෆාම් එන්නත ලබා දෙන්න කියලා. එනකොට ලක්ෂ 6ක් අපි ළඟ තියෙනවා. තව එන්නත් ඉදිරියේදී ලැබීමට නියමිතයි. මේ වන විටත් බස්නාහිර පළාතේ එන්නත් කරන ආරම්භ කරලා තිබෙනවා. එන්නත් කරන වැඩසටහනේදී ප්‍රථම මාත්‍රා සංඛ්‍යාව බස්නාහිර පළාතේ ජීවත් වන එන්නතක් ලබා ගැනීමට සුදුසු. එනම් වයස අවුරුදු 30කට වැඩි සියලුම පුද්ගලයන්ට මෙන්නත් කරණය කිරීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාව ඉදිරිපත් වූ වහාම එන්නත් කරන ඉතාමත්ම වේගයෙන් මේ වනවට කරගෙන යනු ලබනවා. 10 වෙනිදා 18000ක් එන්නත් දුන්නා. සාමාන්‍යයෙන් අපේ තියෙන කැපැසිටි එකට වඩා මම හිතන්නේ 5 ගුණයක් විතර වැඩියෙන් අපි එදා කෙරුවා. 11 වෙනිදා අපි ඒක 61000 වෙනකන් නැග්ගුවා. ඊයේ වෙනකොට අපේ ධාරිතාව තවත් අපිට වැඩි කරගන්න පුළුවන් වුණා. අපි එන්නත් 73000ක් දුන්නා. මේකට කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ එන්නත් 14000ත් එක්කව කෙරුවාම අපිට සම්පූර්ණ එන්නත් සංඛ්‍යාව 1,47,000ක් පමණ අපි මහජනතාව එන්නත් කළා තියෙනවා. මේක ඉතාමත්ම හොඳ ප්‍රෝග්‍රස් එකක්. සයිනෝෆාම් මෙන්නත ලබා දීම කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අදත් සිදු කෙරුණා. පුද්ගලයන් 10කට පමණ මෙහිදී එන්නත් ලබා දී තිබෙනවා. බත්තරමුල්ල පැලවත්ත මයුරපාද පිරිවෙනේදීද එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. මහරගම චන්ද්‍රසේකරාරාම විහාරස්ථානයේදීද සයිනෝෆාම් මෙන්නත ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. එහිදී 1500කට පමණ එන්නත් ලබා දී තිබෙනවා. දෙහිවල එස් ජයසිංහ සමරුශාලා භූමියේදී එන්නත් කරන වැඩසටහනක් අද පැවැතුණා. මෙහිදී කරගම්පිටිය මල්වත් හා දෙහිවල නැගෙනහිර ග්‍රාම සේවා වසම්වල ජනතාව සඳහා එන්නත් ලබා දීම සිදු කෙරුණා. එන්නත් කරන වැඩසටහන නිරීක්ෂණය අමාත්‍ය නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය ශයන් සේමසිංහ යන මහතුරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. බොරෙල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදීද එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. එන්නත් ලබාගත් සංඛ්‍යාව 1000ක්. කොළඹ නගර සභා සීමාවේ පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීමේ තවත් වැඩසටහනක් නාරහින්පිට කිරුළපාරේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කෙරුණා. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පිටුම්පේ උතුර හා පිටුම්පේ දකුණ ග්‍රාම සේවා වසම්වල පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීමද අද ආරම්භ කෙරුණා. කොට්ටාව ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබා දීම කොට්ටාව ධර්මපාර විද්‍යාලයේදී සිදු කෙරුණා. එය සිදු කෙරුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන්. කලාකරුවන් සඳහා එන්නත් ලබා දීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද සිදු කෙරුණා. මේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එක්ව සිටියා. ගණේමුල්ල ප්‍රදේශීය ජනතාවට එන්නත් ලබා දීම ගලහිටියව මධ්‍ය මහා විද්‍යාලයේදී සිදු කෙරුණා. එහිදී 2500කට පමණ එන්නත් ලබා දී තිබෙනවා. කැස්බෑව උතුර සහ මාවිත්තර උතුර ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීම කැස්බෑව මාතෘ හා ළමා සායනයේදී අද සිදු කෙරුණා. බොරලස්ගමුව නැගෙනහිර ඒ ග්‍රාම නිලධාරී වසමී සහ පැපිලියන බටහිර ග්‍රාම නිලධාරී වසමී පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. ඒ බොරලස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාගත් සංඛ්‍යාව 1750ක්. මදුරාවල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් මාළු ව්‍යාපාරිකයින් සහ වෙළඳසැල් හිමියන් සඳහා එන්නත් ලබා දීමද අද සිදු කෙරුණා. ඒ මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාගත් සංඛ්‍යාව 600ක්. මේ අතර COVID-19 රෝගී වැළඳුණු 1075 දෙනෙකු අද හඳුනා ගන්නුණා. පූර්ණ සුවය ලැබූ 1145 දෙනෙකු අද රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 1,08,802 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 24,932 දෙනෙකු ඇතුළත්. ඉන්දියාවේ සිට දිහිවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනීය ගුරුනගර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි කාන්තාවන් 2 දෙනෙකු සහ ළමයින් 2 දෙනෙකු පොලිස් භාරයටගෙන නිවස තුළම නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන්ගෙන් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැති ලබා ගැනීම අද සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. COVID-19 පුද්ගල මරණ 18ක් ඊයේ වාර්තා වුණා. ඒ වදුරබ, ඉමදුව, වලස්මුල, මතුගම, මැල්සිරිපුල, කුරුණෑගල, අලව්ව, මොරොන්තොඩුව, ඕමල්පේ, ඇබිලිපිටිය, හල්තඩුව යන ප්‍රදේශවලින්.
එමෙන්ම කන්දිගෙදර, පස්සර, කොළඹ පහ, අලව්ව, වවුනියාව, තල්ගස්වල සහ බේරුවලන ප්‍රදේශවලින් මරණ වාර්තා වී තිබෙනවා. රක්වාන ප්‍රදේශයට ආසන්නව පිහිටි පුතුපිටිය ප්‍රාදේශීය රෝහල කොවිඩ් අතරමැදි රෝහලක් බවට පවත්වාගෙන යාමට අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා ඊයේ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඇඳන් 20කින් සමන්විත රෝහල සඳහා එළඹෙන සිකුරාදායින් පසු රෝගීන් ඇතුළත් කර ගැනීමට නියමිතයි. කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මාතලේ කාර්මික විද්‍යාලයේ ස්ථාපනය කර තිබෙනවා. ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 300ක්. ප්‍රතිකාර මධ්‍යස්ථානය යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිදි කර තිබෙනවා. කන්තලී මූලික රෝහල කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කිරීම මේ දිනවල සිදු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කපිලනුවන් අතුකෝරළ මහතා මෙම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඇඳන් 250කින් සමන්විත මෙම රෝහල ලබන සදුදා ව්‍යවෘත කිරීමට නියමිතයි. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂ මාතෘ ඒකකය හා දැඩි සත්කාර ඒකකය සඳහා විශේෂයෙන් සකස් කරන ලද ඇඳන් 3ක් පරිත්‍යාග කෙරුණා. ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත ඔලුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර සුදර්ශනී ප්‍රනන්දපුල්ලිය සහ සිසර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුන් නාවින්න ආයුර්වේද රෝහලේ අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එළඹෙන සතියේ මෙම රෝහලට ප්‍රතිකාර කිරීම සඳහා කොරෝනා රෝගීන් ඇතුළත් කිරීමට නියමිතයි. පුහුණුවලත් ආයුර්වේද වෛද්‍යවරු උපාධාරී ආයුර්වේද වෛද්‍යවරු 1000කට වැඩි පිරිසක් සේවය කරනවා. විශාල කාර්යමණ්ඩලය ඉන්නවා. මේ වගේ ඇඳම් 5000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා කවුරු බය වෙන්න ඕනේ නැහැ. අපි රෝගියාට කැමති නම් ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙන්න සඳහා ආයුර්වේද කණ්ඩායමත් ලෑස්ති වෙලා තියෙනවා. බටහිර වෛද්‍යවරයෙකුත් අපි යොමු කරනවා මේ රෝගීන් බලා ගැනීමට. ඒ වගේම යම්කිසි සංකූලතා එනවා නම් හඳුනා ගන්න විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි ස්ථාපිත කරලා අත්‍යවශ්‍ය යම්කිසි සංකූලතාවයකට පත්වෙන රෝගීන් අපි ඊළඟට අවශ්‍ය HDU එකක් හරි ICU ප්‍රතිකාරය සඳහා යොමු කරන්න කටයුතු කරගෙන යනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ හදිසි සහ අත්‍යවශ්‍ය අවස්ථාවකදී විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ව්‍යවෘතව පවතින බවයි. සංචරණ සීමාවන්ට යටත්ව ප්‍රාදේශීය කාර්යාල වෙතද පැමිණිය හැකි. සේවාලාභීන් වෙනුවෙන් මහනුවර, වවුනියාව, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල ව්‍යවෘතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වළංගු කාලය මේ මාස 11 වන දින සිට ජූලි මාස 9 වැනි දින දක්වා දින 60කින් දීර්ඝ කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගයෙන් නිදි කෙරුණු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් අද සෞඛ්‍ය අංශ වෙත බාර දෙනු ලැබුවා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් රත්මලානේ පිහිටි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. රෝගීන් 200කට අධික පිරිසකට මෙහිදී එකවර ප්‍රතිකාර ලබා ගත හැකියි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයලත් ගුණතිලක මහතාට නිල වශයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රය බාර දෙනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අද විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇඳන් 750ක ප්‍රමාණයක් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර සඳහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම අද මේ ව්‍යාප්තිය පාලනය කරන වගේම මේ රෝගයට ලක් වෙන දෙමව්පියෝ ආරක්ෂා කරගන්නත් අපි ඍජුවම මැදිහත් වෙනවා. ඒ සඳහා සම්පූර්ණ රාජ්‍ය ආන්ත්‍රණ ත්‍රිවිධ හමුදාව පොලිසිය 100%ක් මැදිහත් වෙලා මේ තත්ත්වය වෙනුවෙන් කටයුතු කරනවා. කහතුඩුව වෙනිවැල්කුල ප්‍රදේශයේ පිහිටි ශිෂ්‍යෝදය විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. සතියක් ඇතුළත කොරෝනා රෝගීන් 160කට ප්‍රතිකාර ලබා ගත හැකි අයුරින් මෙය සංවර්ධනය කරනු ඇති. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අවිස්සාවිල්ල මානව සම්පත් මධ්‍යස්ථානය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස අද සිට පවත්වාගෙන යනු ඇති. එකවර රෝගීන් 80කට මෙහිදී ප්‍රතිකාර කිරීමේ පහසුකම් පවතිනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ස්ථානය සෞඛ්‍ය අංශ වෙත නිල වශයෙන් බාර දෙනු ලැබුවා. මීගොඩ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේද අද සිට කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට නියමිතයි. එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 70ක්. ආචාර්ය බන්දුල ගුණවර්ධන නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් අදාළ ස්ථානයේ සෞඛ්‍ය අංශ වෙත බාර දෙනු ලැබුවා. කොරෝනා වසංගතය නිසා මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් තම නිවෙස්වලට පමණක් සීමා කරන්නයි ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේ සදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ අවධාරණය කරන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙසක් පුණ්‍යෝත්සවයට අදාළව සකසා ඇති වැඩසටහන තමන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුවක් බැවින් ඊට අනුගතව ක්‍රියා කරන ලෙසයි.
විහාරස්ථානවල හා ඉන් පිටතදී ජනතාව එක් රැස්වන දානශීල භාවනාදී පුණ්‍යෝත්සව සංවිධානය කිරීමෙන් වැළකී යුතු බව ත්‍රිනිකායික මහා සාමීන් වහන්සේගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. නිවෙස් තුළම රැඳී සිටමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණයන්ගෙන් සුපෝෂිතව එය සිදු කළ හැකියි. සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව ඒවා සිදු කරන්නයිද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සැමට උතුම් වූ රතන සූත්‍රයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවයත් ආරෝග්‍ය සම්පත්තියත් ලැබේවයි මහා සංඝරත්නය ආශිංසනය කරනවා. මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන ස්වාමින් වහන්සේ නිවේදනයට අත්සන් තබා තිබෙනවා. මේ අතර යාපනයේ නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවය හා පොහෝ දින වැඩසටහන් කොරෝනා වසංගත ව්‍යාප්තිය සැලකිල්ලටගෙන අවලංගු කෙරුණා. එහෙත් යාපනයේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කොටගෙන උතුරු පළාතේ සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් හා පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රජා සත්කාර හා පරිසර වැඩසටහන් එලෙස ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. වෙසක් නිමිත්තෙන් සංකේතාත්මකව කෙටි වැඩසටහනක් ලබන 24 වැනිදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. සියලු නගර රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ නිවාස වෙසක් සැරසිලි වලින් අලංකාර කරන්නයි අමාත්‍යාංශය සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. පොහොර තොග සංගවා තිබෙන ව්‍යාපාරික ස්ථාන සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ ජනතා පැමිණිලි පිළිබඳ සිදු කළ විමර්ශන අනුව ඊයේ වැටලීම් සිදු කළ බවයි. සෙවණකල කිරිබ්බම්වැව ප්‍රදේශයේ කුෂිකාර්මික ද්‍රව්‍ය අලෙවි වෙළඳසැලක සංගවා තිබූ පොහොර තොගයක් ඊයේ සොයා ගැනුණා. වැටලීම සිදු කෙරුණේ ලද තොරතුරක් මතයි. පාරිභෝගික සේවා අධිකාරිය වෙළඳසැල් හිමියාට නියෝග කළේ දැනට වෙළඳ පොලේ පවතින මිලට එම පොහොර තොග අලෙවි කරන ලෙසයි. රාගල ප්‍රදේශයේ පොහොර සංගවාගෙන වැඩි මිලට අලෙවි කළ වෙළඳසැලක්ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලනු ලැබුවා. එහි සංගවා තිබියදී සොයාගත් පොහොර මිටි සංඛ්‍යාව 1200ක්. කිලෝ 50 පොහොර මිටියක් රුපියල් 2700කට අලෙවි කර ඇතැයිද හෙළි වී තිබෙනවා. වෙළඳසැල් හිමිකරු වලපනේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පාරිභෝගික අධිකාරියට අයත් සියලුම නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා ලංකාවේ තියෙන සියලුම දිස්ත්‍රික්කවල මේ පොහොර අලෙවි කරන වෙළඳසැල් පරීක්ෂා කරලා බලලා එහෙම සංගවාගෙන තිබෙන පොහොර තොග තියෙනවා නම් ඒ නියම කළ මිලට ගොවින් අතර බෙදා හැරීමට අපි මැදිහත්වයට කටයුතු කරනවා. ඒත් එක්කම මම ඉල්ලා හිටිනවා වෙළඳ මහතුන්ගෙන් කිසිම හේතුවක් නිසාවත් ඒ පොහොර සංගවා තබාගෙන අහුනොත් අපි පාරිභෝගික කටයුතු කරන අධිකාරියේ පනත අනුව ඔවුන්ට නීති මාර්ගයෙන් කටයුතු කරනවා. ප්‍රමුඛ පෙළේ අපරාධකරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ තාරක නැවැත්තා මීරිකම ප්‍රදේශයේදී වෙඩිවැදීමකින් අද උදෑසන මිය ගොස් තිබෙනවා. පෑලියගොඩ පොලිසියේ අත්අඩංගුවේ පසු වූ සැකකරු අද පොලිස් නිලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයට රැගෙන යනු ලැබුවා. ඒ ඔහු විසින් සංගවන ලද ගිනිඅවි සොයා ගැනීමේ අරමුණින්. අනතුරුව ස්නයිපර් ගිනිඅවියක් සංගවා තිබූ ස්ථානීය පරීක්ෂා කිරීම සඳහා මීරිකම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ සැකකරු හා පොලිස් නිලධාරියෙකු අතර පොරබැදීමක් සිදුව තිබෙනවා. එහිදී එම නිලධාරියාගේ ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුට සහ එම නිලධාරියාට වෙඩි වැදී ඇති අතර සැකකරු මිය ගොස් තිබෙනවා. තුවාල ලැබූ පොලිස් නිලධාරියා වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණා. සැකකරු පෙන්වා ඇති ස්ථානයේ තිබී මැගසින් 4ක් T56 ගිනිඅවි 4ක් සහ උණ්ඩ 58ක් පොලිස් භාරයට ගැනුණා. ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරු විවිධ ප්‍රදේශවල එනම් පොස්ගොඩ මාතර මොරටුව කොට්ටාව වැනි ප්‍රදේශවල සිදු විවිධ අපරාධ රැසකට සම්බන්ධ බවටයි පොලිස් වාර්තා අනුව පෙනී ගොස් තිබෙන්නේ. ඔහු මනුෂ්‍ය ඝාතන 7කට ඒ වගේම විවිධ කොල්ලකෑම් 20කට අදාළව අවශ්‍ය කරමින් සිටි සැකකරුවෙකු බවට පොලිස් වාර්තා අනුව පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම 2018 වර්ෂයේදී මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකා පලා යන අවස්ථාවේදී එම කොල්ලකරුවා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිටි සැකකරුවෙකු බවටත් වාර්තා වෙනවා. රජය සියලු අභියෝග හමුවේ කොවිඩ්-19 රෝගයේ පාලනයට සහ ජනජීවිතයේ රැක ගැනීමට පියවරක නැතැයි රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමජයත් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්. මේ සියලු දෙම කරන්නේ අපේ රටේ මේ රජය බලයට පත්වෙන අවස්ථාව වෙනකොට තිබුණු ණය ප්‍රමාණය, විදේශ විනිමය හිඟකම සහ ආර්ථිකයේ අඩාල වීම කියන මේ කරුණු සියල්ල කළමනාකරණය කරගෙන තමයි මේ සා විශාල වැඩක් කරන්න වෙලා තියෙන්නේ. දැන් මේ ඖෂධ ලබා දීම, එන්නත් ලබා දීම මේ සියල්ලම නොමිලේ ලැබෙන ඒවාට අමතරව පරිත්‍යාග හැටියට අනිත් ඒවාට වියදම් කරන්න ඕනේ. අපි දකිනවා විපක්ෂයේ විවිධ දේශපාලන පක්ෂ පෝස්ටර් මගින්, මාධ්‍ය ප්‍රකාශන මගින් විවිධ විවේචන එල්ල කරන්න පුළුවන්. ඒක මේ රටේ ඉතිහාසයේ හැමදාම වෙච්ච දෙයක් ඕනම සිද්ධියක. අපි දැක්ක සුනාමිය වෙච්ච අවස්ථාවෙත් එහෙම
වුණා. විපක්ෂීය කාරණා කටයුතු කිරීමේදී කටයුතු කරලා තියෙන්නේ තනි කරම බොරදියේ මාළු බාන ආකාරය. මේ වෙලාවේ නරක කියන හොඳත් කියනට රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් යම් සාධනීය යෝජනා කීපයක් ඉදිරිපත් කළා තිබුණා. ඒ සාධනීය යෝජනා එතුමා මට මතකයි සජිත් ප්‍රේමදාස මහත්මයාලා වර්ජනය කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙච්ච ගමම්ම කැඳවපු ඒ සර්වපාක්ෂික සමුළුවේ එතුමා යෝජනාවට කළා. අද සර්වපාක්ෂික මේ සමුළුවක් ඉල්ලන සජිත් ප්‍රේමදාසලා එදා රනිල් වික්‍රමසිංහලා එනකොට ඒ සමුළුවට ඒක වර්ජනය කළා. වර්ජනය කරලා අර ඉලක්කම් 3 කණ්ඩායමත් එක්ක කිව්වා ඕක නෙවෙයි හරි පාර්ලිමේන්තුව අර පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. දැන් අද කියනවා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියලා. සර්වපාක්ෂික සමුළුවක් කැඳවුවම කොරෝනා වෙනුවෙන් ඒකට එන්නේ නැහැ. ඊළඟට මුලින්ම කොරෝනා ප්‍රශ්නේ ආපු වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකේ තියෙනවා කිව්වා පෙකනිල් දෙන්න කියලා. ඊට පස්සේ WHO සංවිධානයෙන් අනුමත වෙච්ච ගමම්ම පළවෙනි එන දෙනකොට කිව්වා ඇයි චීන එන්නත කියන්නේ නැත්තේ කියලා. චීන එන්නත දෙනකොට මේ ගියසුමානේ පාර්ලිමේන්තුවේ ඇහුවා චීන එන්නත අනුමත නොකර කොහොමද දෙන්න කියලා ඇහුවා. ස්පුට්නික් එක කියනවා කිව්වා ස්පුට්නික් අනුමත නැහැ කියලා කිව්වා. ඒ වගේ බොරදියේ මාළු බාමින් තමයි කටයුතු කරේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. අපි කල්පනා කරනවා ඉදිරියේදීවත් මේ තත්ත්වයේ බැරෑරුම්කම තේරුම් අරගෙන විශේෂයෙන්ම අල්ලපු ඉන්දියාව වගේ රටක් දිහා බලලවත් රටක් හැටියට පක්ෂ පාට ભેද වලින් තොරව එකතු වෙලා මේ වෙලාවේ කටයුතු කරන්නට සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායමට බුද්ධිය පහළ වෙයි කියලා. පෙරපාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක නිශ්චිත මාසික දේවනාවක් ගෙවීමට රජය පියවරගෙන තිබෙනවා. එය ලියාපදිංචි පෙරපාසල් ගුරුවරුන්ට ලබන මාස පළමු වෙනිදා සිට ලබා දීමට නියමිතයි. දීමනා ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි සෞභාග්‍යයේ දැක්ම තුළ මේ පෙරපාසල් විෂය පිළිබඳවත් ඒ වගේම පෙරපාසල් ගුරුවරයා පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරා. ඒ වැඩි අවධානයක් යොමු කරපු කාරණය ඉතාමත්ම දැවැන්ත අභියෝග රාශියක් තියෙන වකවානුවක වුණත් අපේ අමාත්‍යාංශය කරපු ඉල්ලීමක් අනුව අතිගරු ජනාධිපතිතුමා ගුරුවරුන් සඳහා රුපියල් 2500ක දීමනාවක් පළවෙනි අදියරේ ලබා දීමට මේ වන විට තීන්දුව ලබා දීලා තියෙනවා. ඉතින් එය ඉතාමත්ම සුවිශේෂී කාරණයක් වගේම මෑත ඉතිහාසයේ පෙරපාසල් ගුරුවරු ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. ඒ වගේම දෙවෙනි අදියර වෙනකොට අපි ඒ දීමනාව තවත් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තුන්වෙනි අදියර වෙනකොට බොහොම ශක්තිමත් ආර්ථිකයක් ගුරුවරයා වෙනුවෙන් නිර්මාණය කරන්නට අපට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ පොතත් සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙතකින් නවරපත් වෙනවා.